ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින පින්වත්නි විශ්මිත සම්බුදුනුවන සදහම් දේශනා මාලාව යටතේ ඔබට විශේෂයෙන්ම ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා වසර 2566ක් සම්පූර්ණ වෙන උතුම් වෙසක් මංගල්‍යයේ මුල් කරගෙන සම්බුදු නුවණින් දුටු හේතුඵල ධම පටිච්චසමුප්පාදය තමයි පින්වත්නි අද ඔබට විවරණය වෙන්නේ, දිගහැරෙන්නේ. ඒ උතුම් පටිච්චසමුප්පාදයේ උදාර දහම් කරුණු සිහි කර කර ඒ භාග්‍යතුන් වහන්සේගේ උදාර සම්බුදු නුවණ ගැන හිත පහදව ගන්න මහන්සි ගන්න ඕන. ඒතර මේ පටිච්චසමුප්පාදය කියන්නේ එදා ගෞතම මහ බෝසතාණන් වහන්සේ එතන මනුලොවට දෙවියන්ගේ ආරාධනාවෙන් ඇවිල්ලා ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳ කලකිරිලා මහ බෝසතාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණයට නික්මුණා. ආර්ය පරිශ්‍රණයට නික්මුණු මහ බෝසතාණන් වහන්සේ ඒ කාලේ තිබිච්ච විවිධ දුෂ්කර ක්‍රියා අනුගමනය කළා. දුෂ්කර ක්‍රියා අනුගමනය කරලා එතකොට ඒ ඔස්සේ සර්වඥතා ඥානය හොයලා මේ ලෝකේ දෙවියන්ටත් මරුන්ටත් බඹුන්ටත් ශ්‍රමණයන්ටත් බ්‍රාහ්මණයන්ටත් දෙව් මිනිස් ප්‍රජාවට ලෝකෙ කිසි කෙනෙකුට ගරහන්න බැරි අයුරින් තථාගතයන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ පින්වත්නි ඒ කාලේ තිබිච්ච විවිධ දුෂ්කර ක්‍රියාවන් අනුගමනය කළා. ඒතර මේ ලෝකෙ කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. කොහොමද මේ අයුරින් දුෂ්කර ක්‍රියාව කළා නම් ඒ අයුරුනොත් සම්බුදු නුවණ උපදව ගන්න පුළුවන් කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. පින්වත්නි හරි ආශ්චර්යයි. ඒතකොට මහ බෝසතාණන් වහන්සේ ඒ කාලේ කාමසුකල්ලිකා නියෝගයෙන් සම්බුදු නුවණ උපදව ගන්න පුළුවන් කියලා කිසිම අයුරු කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි අයුරින් මහ බෝසතාණන් වහන්සේ කාමසෝය විඳලා තියෙනවා. ඒක හරි පුදුම ධර්මතාව පින්වත්නි ඒවා. ඒක කිසිම අයුරකින් චෝදනා කරන්න බෑ කාටවත්. ඊළඟට කිසිම අයුරකින් චෝදනා කරන්න බෑ මේ අයුරින් දුෂ්කර ක්‍රියාව කළා නම් සම්බුදු නුවණ උපදව ගන්න තිබුණා කියලා. මොකද ඒ සියලු ආකාරي කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි විදියට පරිපූර්ණ කළා දුෂ්කර ක්‍රියාව අනුගමනය කළා. ඊට පස්සේ පින්වත්නි මහ බෝසතාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික මානසික මහා විශාල පරිවර්තනය අර සසරේ පිරූ පාරමී බලය පෙරට අරගෙන මේ හේතුඵල ධම විමසමින්, මොකද එදා මහ බෝසතාණන් වහන්සේ පින්වත්නි ගිහි අතහරින ප්‍රධාන හේතුවනේ ජරාව දැක්කනේ, ව්‍යාධිය දැක්කනේ, ඒ වගේම මරණය දැක්කනේ. අපි කොච්චර අපේ ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ දකින්න අපිට ලැබුණත් අපේ හිත ඒ වගේ නිදහස් වෙන්න අපේ හිත සකස් වෙන්නේ නැහැ පින්වත්නි. අන්න මහබෝසත් කාලේ මහබෝසතාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් අසිරිය. ජරාව දැකලා ජරාවට විකල්පයක් හොයනවා, නිදහස් වෙන මාවතක් හොයනවා. ප්‍රඥාවක අසිරිය.
ව්‍යාධිය දැකලා ව්‍යාධියෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා. මරණය දැකලා මරණයෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. එතකොට මේ කල්පනා කරන මහබෝසතාණන් වහන්සේට මම මේකට කුමක්ද කළ යුත්තේ කියලා තාම ප්‍රකට කරවන දසුනක් දකින්න ලැබිලා නැහැ. යම් දවසක ශ්‍රමණ රුව දැක්කාද දැකීමෙන්ම තේරුම් ගත්තා මං හොයන දේට විකල්ප මෙතන තමයි තියෙන්නේ කියලා. දැකීමෙන්ම මාවත හොයාගන්න. මාවතට පිවිසෙනවා. ප්‍රඥාව කසිරිය. මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව අසිරිය හිතාගන්න බෑ පින්වත්නි. ඊට පස්සේ ඒ කාලේ විවිධ අය දුෂ්කර ක්‍රියා කළා නම් විවිධ සමාධි දියුණු කළා නම් මේ සෑම දෙයක්ම මහබෝසතාණන් වහන්සේ අයුරින්ම කළා. කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඊට පස්සේ පින්වත්නි මහබෝසතාණන් වහන්සේ හුදෙකලාවෙම ඉඳගෙන ආර්ය සත්‍ය ආර්ය පරිශ්‍රණේ නිරත වෙනවා. ආශ්චර්යයි. අපි ඔබට මිට පෙර එතකොට මේ හේතුඵල දහම් පිළිබඳ මම හිතන්නේ මම දේශනා 13ක් විතර පුරාවට අරගෙන දහම් කඩපතේ ඔබට කතා කළා අපි. ඊට වගේම සම්බුදු සිත කසිරිය වැඩසටහනෙත් අපි කතා කළා. ඒතර හරි ආශ්චර්යයි පින්වත්නි මහබෝසතාණන් වහන්සේ හුදෙකලා වෙලා සුන්දර හුදෙකලා ඇලී කල්පනා කරනවා. තමන්ම කල්පනා කරනවා. කුමක්ද? කුමක් තිබුණොත්ද ජරා මරණ ඇති වෙන්නේ? දැක්කේ ජරාවයි මරණයනේ. කුමක් හේතු කරගෙනද ජරා මරණ ඇති වෙන්නේ? මේක විමස හොයද්දී හාත්පසින් කල්පනා කර බලද්දී භෞතික සම්පතක් නෙමෙයි ජරාවට හේතුව දැක්කේ. මරණයට හේතුව දැක්කේ භෞතික දෙයක් අහිමිවීම නෙමෙයි. මේ සත්‍යයේ ජීවිත තුළ තැවරිලා තියෙන දුකට හේතුව හඳුනගත්තේ භෞතික සම්පතක් අහිමිවීම නිසා නෙමෙයි. කොහොමද දැක්කේ? හොඳින් විමසත් දැක්කා. එන ඉපදීම තියෙන කොටයි දුක තැවරෙන්න පටන් ගන්නෙ. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ නම් වූ දුක ජීවිතයට ඩිංග තැවරෙන්න පටන් ගන්න කියලා හාත්පසින් දෙවියන්ට මරුන්ට බඹුන්ට ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට කිසිම අයුරකින් ඕක කොහොම නෙමෙයි කියලා චෝදනා කරන්න බැරි විදියට ප්‍රත්‍යක්ෂ විදියටම සත්‍යයක් විදියට පවතින උතුම් නුවණ මහබෝසතාණන් වහන්සේගේ චිත්ත සංතානිය පහළ වුණා. අසිරි පින්වත්නි. අසිරි මහබෝසතාණන් වහන්සේගේ නුවණ අසිරි. එහෙනම් අපි තාත්පස මේවයි තීරුම් ගන්න මහන්සි ගන්න ඕන. මේමයි හිතට කාවද්දමන මහන්සි ගන්න ඕන පින්වත්නි. මේ සර්වඥයන් වහන්සේගේ මහා ප්‍රඥාව. ආලෝකය අපේ හිතට ආලෝකමත් කරන්න නම් ඒ ප්‍රඥාවේ රැස්දහර අපේ ජීවිතයට වද්ද ගන්න ඕන. කොහොමද? හැමතිස්සෙම නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන දෙයක් තමයි මේ ජරා දුකට හේතුව වෙන විසඳුමක් නැහැ. ව්‍යාධි දුකට වෙන විසඳුමක් නැහැ. මරණ දුකට වෙන විසඳුමක් නැහැ. එකම විසඳුමයි තියෙන්නේ. කුමක්ද? ඉපදීමෙන් නිදහස් වුණොත් මේ දුකෙන් නිදහස්. ඉපදීමෙන් නිදහස් වෙන්න ඕන. මේ අපි කොච්චර කතා කළත් මේ දුක් ගැන බාහිර ලෝකෙට කොච්චර චෝදනා කළත් චෝදනා කරන මොහොතක් පාසා අපිට සැබෑ පිළිසරණේ හිමිකරුවෙක් වෙන්නේ නැහැ. සැබෑ සරණේ හිමිකරුවෙක් වෙන්නේ නැහැ. සැබෑ සරණ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දා ගැනීම. එතන පිළිසරණ හැදෙන්න පටන් ගන්නවා. එතන ආරක්ෂාව හැදෙන්න පටන් ගන්නවා. එතන රැකවරණය හැදෙන්න පටන් ගන්නවා පින්වත්නි. එනම් ඉපදීමත් එක්කයි මේ අපේ ජීවිතේ දුක තැවරෙන්න පටන් ගන්නෙ. ඉපදීමත් එක්කයි මරණය අපේ ජීවිතේට ලං කරලා දෙන්නේ. ඉපදීමත් එක්කයි උපදින්නේ සතර මහා ධාතු හතරකින් යුතු විඥානේ බැදිච්ච මේ කයක්. සතර මහා ධාතු හතරේ ස්වභාවය මහා බෝසතාණන් වහන්සේ සක්සුදක්සේ පැහැදිලි වුණා. මේක ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. සතර මහා ධාතු හතරේ ස්වභාවය මරණ ස්වභාවයෙන් යුක්තයි.
සතර මහා ධාතු හතරේ ස්වභාවය වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මහා බෝසතාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට බෝසත් කාලෙම දෙවියන්ට බඹුන්ට මරුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කිසිම අයුරකින් අල්ප මාත්‍ර අයුරින් චෝදනා කරන්න බැරි අයුරින් ප්‍රඥාවෙන් නිෂ්ඨාවට පත් වුණා පින්වත්නි. අසිරියේ සම්බුදු නුවණ මේ වෙසක් සඳේ පැන නැගුණු ඒ සම්බුදු නුවණ අසිරිමත්. පින්වත් ඊළඟ බෝසතාණන් වහන්සේ කල්පනා කළා දැන් තමන් හොයාගෙන ගිය ප්‍රශ්නෙට එක විසඳුමක් ලැබුණා. කොහොමද මේ ජරා මරණ ආදී මේ සියලු දුක් වලට හේතු ඉපදීම. ඉපදීමෙන් නිදහස් වුණොත් ජරා මරණ දුකෙන් නිදහස්. සමුදය අවබෝධ කළා. නිරුද්ධ වීම අවබෝධ කළා. සමුදය කුමක්ද? ජරා මරණ ආදී මේ සියලු දුක් වලට හටගන්න හේතුව ඉපදීමයි සමුදය. නිරෝධය කුමක්ද? ඉපදීමෙන් නිදහස් වෙච්ච දවසට මේ සියලු දුක් දොම්නස් වලින් නිදහස් වෙලා ඊතර වෙලා යනවා කියලා අවබෝධ කළා පින්වත්නි. ඊට පින්වත්නි මහ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා තනියම හුදකලා විඳගෙන ඉන්න මම මව් කුසින් ඉපදුනා. මේ මනුස්ස ලෝකේ උපදින කට්ටිය මව් කුසින් උපදිනවා. ඉස්සෙල්ලා තමයි වහන්සේ ගැන කල්පනා කරන්නේ. තාම දිවස ඒවා පිරිසිදු වෙලා නැහැ නේ පින්වත්නි. ඒතර මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා එහෙනම් මම මව් කුසට ආවා. මව් කුසත් එක්ක තමයි දැන් මම මේ ජරාව, ව්‍යාධිය, මරණය මගේ දෙමව්පිය මව් කුසින් ඉපදුනා. රාහුලයන් මව් කුසින් ඉපදුනා. එහෙනම් මේ කට්ටිය සියලු දෙනා ජරාවට හිමි කරගන්නවා. ව්‍යාධියේ හිමිකරුවන් බවට පත් වෙනවා. මරණයේ හිමිකරුවන් බවට පත් වෙනවා. හේතුව කුමක්ද? ඉපදීම. මහ බෝසතාණන් දැන් කල්පනා කරනවා ඉපදුනේ ඇයි? මම මව් කුසට ආවේ ඇයි? රාහුලයන් මව් කුසට ආවේ ඇයි? අනිත් සත්‍යය මව් කුසක් කරා එන්නේ ඇයි? තාම මව් කුස විතරයි පේන්නේ. මව් කුසක් කරා එන්නේ ඇයි? දොර සමහර සත්‍යය දොර බෝසතාණන් දැකලා බිත්තර තුලට එන්නේ ඇයි? සමහර සත්‍ය බෝසතාණන් දැකලා තෙත් පරිසරෙ උපදිනු මේ තෙත් පරිසරයට එන්නේ ඇයි? ආත්පසින් කල්පනා කරලා බාහිර ලෝකෙට යොමු කර නෙමෙයි කල්පනා කරන්නේ. තමන්ගේ ආධ්‍යාත්මික චිත්ත සංතානෙ විමසනෝද? එනම් මම මව් කුසකට ආව කුමක් නිසාවද? අන්න බෝසතාණන් වහන්සේට ආධ්‍යාත්මික ජීවිතයත් බාහිර ලෝකෙත් විමසද්දි දැක්කා. අසිරිමත් සම්බුදු නුවණ ඊළඟට පහළ වුණා. කොහොමද? එහෙනම් මේ ඉපදීම තියෙන්නේ භවය නිසායි. කුමක් නිසාද? භවය නිසායි. භවය ඇතිකල්ලි ඉපදීමක් තියෙන්නේ. භවය නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මෙයයි සමුදය, මෙයයි නිරෝධය කියලා මහ බෝසතාණන් වහන්සේ ප්‍රඥාවෙන්ම දෙවියන්ටත් මරුන්ටත් ශ්‍රමණයන්ටත් බ්‍රාහ්මණයන්ටත් දෙව් මිනිස් ප්‍රජාවන්ට ලෝකේ කිසි කෙනෙකුට මේක එහෙම නෙමෙයි වෙන්නේ කියලා චෝදනා කරන්න බැරි අයුරින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා පින්වත්නි. අසිරිමත් සම්බුදු නුවණ එදා වෙසක් සඳේ පහළ වුණා. ඒ ප්‍රඥා ලෝකයේ හිරු කිරණ දැනුණු ඇති කරගත්තු ඒ ප්‍රඥා ලෝකේ හිරු කිරණින් ආලෝකමත් කරගත්තු ඒ ජීවිතේ කාලේ තිබුණ පින්වත්නි. ඒ උත්තමයෝ පිළිසරණ හදාගත්තා. පිළිසරණ ලැබෙන්නේ නෑ වෙන ක්‍රමයකට. මේක තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒතර භවය කියලා කියන්නේ කොහොමද? බුදුරජාණන් දේශනා කළා හරි ලස්සනට කාමධාතු වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිස්ස. අපිනුකෝ කාම්බවෝ පඤ්ඤායිතාති. ආනන්දේනි කාමධාතුවේ විපාක විඳින්න කාමධාතු වේපක්ඛන්ත ආනන්ද කම්මන්නා භවිස්ස. කර්මයක් නැත්තා. අපිනුකෝ කාම්බවෝ පඤ්ඤායිතාති. කාම් භවය කියලා එකක් පණවන්න පුළුවන්ද? එන මව් කුස කියන්නේ කාම් භවයක්. එතන මේ කාම් භවයට ආවේ කුමක් නිසාද? කාම් භවයට ආවේ කාම භවයේ විපාක විඳින්න කර්මයක් සකස් වෙච්ච නිසා. අන්න භවය.
කර්මයක් කියනකම චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. කර්මය කියලා කියන්නේ කොහොමද? චේතනාවට. චේතනා කොයිද පහළන්නේ? සිත තුළ. එහෙනම් මේ සිත තුළ පහළ වෙච්ච චේතනාවක සිත තුළ පහළ වෙච්ච සකස් වෙච්ච චේතනාවෙන් තමයි පින්වත්නි මව කුසට අරගෙන ඉන්නේ. එතකොට මේ පහළ වෙන චේතනාව මොන අයුරු චේතනාවක්ද? කාම ලෝකෙට ඇදගෙන එන්න සුදුසු විදිහේ චේතනාවක්. කාම ලෝකෙට ඇදගෙන එන්න සුදුසු විදිහේ චේතනා සකස් කර අපේ ජීවිතේ ගත කරනකොට පින්වත්නි අපි ඒ කය අතහරිද්දී අපි ඒ සකස් වෙච්ච චේතනා ගොන්නෙන් සකස් වෙච්ච ආශ්‍රව කියලා ස්වභාවයක් තියෙනවා. ඒ ආශ්‍රවයෙන් ගේනවා කාම ලෝකෙට. ඒ චේතනාත්මකව අපේ හිතේ පින්වත්නි චේතනාව නිර්මාණය වෙනකොට අපේ හිත තුළ ඒ චේතනාව ඔස්සේ ආධ්‍යාත්මය තුළ සකස් වෙන මහා නිකන් බලයක් විදියට නිකන්. දැන් බලන්න මේ ලෝකේ සමහර ඔබ දැකලා නැද්ද? සමහර අය මේ කිරිසප්පිය දූෂණය කළා. කොහොමද ඒක කරන්නේ? පෙන්නේ පින්වත්නි. ඒකට ඇහින් කනෙන් නාසෙන් දිවෙන් කයින් මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් මේ කෙනෙක්ගේ හිතට ගියාට පස්සේ ඒ දේවල් හිත මනස තුළ චේතනාත්මකව කැරකෙන්න පටන් ගන්නවා. කැරකෙනකොට මනස තුළ මොකද්ද වෙන්නේ එතකොට? එයාට පාලනය කරගන්න බැරි විදියට මනස තුළ නිකන් බලයක් විදියට ගොඩනැගෙනවා දෙයක්. එයාට හිතාගන්න බැරි විදියට ඒ බාහිර ලෝකේ කාමයට තමන්ගේ සිත ඇද්ද බැඳ තියෙන දෙයක්. අන්නේ ස්වභාවයට කියනවා ආශ්‍රව කියලා. බලනකොට මේ චේතනාත්මකව හිත තුළ මේක බලවත් වෙලා ගියාට පස්සේ ඕන වෙලාවක වචන පිට කරනවා කියන එක ඊට අදාළව හරි අපි නොහිතා සිද්ධ වෙනවා සමහර විට. කායික ක්‍රියාවල ඊට අදාළව නොහිතා එකපාරට සිද්ධ වෙන්නේ. Tamanට උනේ මොකද්ද කියලා සමහර හිතා ගන්න බෑ. ඒතර බලන්න ආශ්‍රවයෙන් කරන දේ ඒක. ඒ ආශ්‍රවයෙන් කය අතාරිනකොට මොකද වෙන්නේ? ඇදගෙන යනවා කාම ලෝකයට. මහ බෝසතාණන් වහන්සේ දාලා බෝධි මූලයේදී මේ නුවණ ඇති කරගත්තා. කොහොමද දැක්කේ? මේ හිත තුළ සකස් වෙන චේතනාවෙන්මයි මේ සත්වයා ඊළඟ ජීවිතයට ගෙනියන්න අනුග්‍රහ කරන භවයි. අනකාම ධාතු වේපක්ඛං ආනන්ද කම්මනා භවිස්. කාම ලෝක විපාක විඳින්න කර්මයක් සකස් වෙන්නේ නැත්නම් ආධ්‍යාත්මය තුල කාම භවයක් කරා ගෙන යාමක් වෙන්නේ. එන ඊට අදාළ චේතනාව තියෙන්න ඕන. එහෙනම් මේ චේතනාව ජීවිතය තුළ නිරුද්ධ වෙන මොකද වෙන්නේ? අපි තුන් දැන් කාම සිතිවිල්ල කියන එක අපේ මනස තුළ නිරුද්ධ වෙන ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ටික. අන්න ඊට පස්සේ ඊට අදාළව එයාගේ ආධ්‍යාත්මය සකස් වෙනවා. ඊට අදාළව ඊට පස්සේ එයා ගෙනියන්නේ. මහ බෝසතාණන් වහන්සේ වෙනකොට හිත සංසිඳිලා දමණය වෙලා ඒක නිපින්වන්ද මහ බෝසතාණන් වහන්සේ ආලාර කාලම් ගාවට උද්දකරාම පුත්ත ගාවට ගිහිල්ලා කාමයන්ගේ වෙන් කළා වැඩුව දැහනක් වැඩුවා. දැහන වඩලත් ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේ දැහනත් හේතු වෙන්නේ උපතක් කරාගෙන යන විතරයි. ඒතර ඒ උපත කොහෙද? කාමයන්ගෙන් වෙන් වෙච්ච චේතනාවක් ඒක. ඒ චේතනාව තුළනොත් ආධ්‍යාත්මය සකස් වෙනවා. ඒ සකස් වීම ඒ භවයේ කොහටද සකස් වෙන්නේ? අනෙක රූප ලෝකයක් කරා එක්ක අරූප ලෝකයක් කරා. කාම ලෝකෙ නෙමෙයි එතකොට. ඒතර මේ චේතනාව සකස් වෙන විදියට අනුව අපි ඒ තැනට ගෙනියනවා. එහෙනම් තිරිසන් ලෝකෙට ගෙනියන්න කොහොම චේතනාවක් නිර්මාණය වෙන්න ඕනේ නැද්ද? ප්‍රේත ලෝකෙට ගෙනියන්න, නිරේට ගෙනියන්න කොහොම චේතනාවක් නිර්මාණය වෙන්න ඕනේ නැද්ද? ඒ චේතනා ඉතුරු නැතුව නිරුද්ධ වුණොත්, නිරුද්ධ වෙලා ගියොත් අනිපදීම නිරුද්ධයි. සමුදය අවබෝධ කළා. නිරෝධය අවබෝධ කළා. ඒ සම්බුදු නුවණ පහළ වුණා පින්වත්නි. මේ වෙසක් සඳේ. ඊට පස්සේ මහ බෝසතාණන් වහන්සේ කල්පනා කරන හුදකලාව ඉඳගෙන දැන් ආධ්‍යාත්මයට නැඹුරු වෙලා තියෙන දැන්. ඒකට දැනගත්ත දැන් මෙන්න සියලු දුක් දුම්නස් වලට මේ කැඳවාගෙන යන්නේ ආධ්‍යාත්මයේ චේතනාවක් විසින්. ආධ්‍යාත්මයේ හටගත්තු චේතනාවක් විසින් තමයි මේ සියලු ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් යුතු මේ සසරට කැඳවාගෙන ගිහිල්ලා
මේ දුක උරුම කළ දෙන්නේ ඇතුළෙම තියෙන එක දෙයක් විසින්. කොහොමද? විපාක විඳින්න සකස් වෙන ආධ්‍යාත්මය තුළ නිර්මාණය වන චේතනාව. දැන් භාග්‍යවතුන් මහබෝසතාණන් වහන්සේගේ විමර්ශනය නුවණ තමන්ගේ ආධ්‍යාත්මයට සකස් වුණා. සොයන්න. ඊළඟට කල්පනා කරන මහබෝසතාණන් වහන්සේ එන මේ උපතක් කරා ගෙනියන විදියට ආධ්‍යාත්මය තුළ චේතනාව කර්මයක් සකස් වෙන්නේ කුමක් නිසාද? කුමක් ඇති කල්ලිද? මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරද්දී ආධ්‍යාත්මය මේකට හේතු අල්ලගත්තා. කුමක්ද? චේතනාව සකස් වෙන්නේ ආධ්‍යාත්මය උපාදානයක් තියෙනවා විතරයි. ආධ්‍යාත්මී ග්‍රහණය වීමක් ඇතිවෙච්ච ග්‍රහණය වෙන ස්වභාවයක් තේරුම් ගත්ත මහා බෝසතාණන් වහන්සේ. ආධ්‍යාත්මී යම්කිසි බාහිර ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහසට ග්‍රහණය වෙච්ච ගම ඊට අදාළව චේතනා හිත ඇතුලේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරි පුදුමයි පින්වත්නි. එන රූප ධාතුවේ විපාක විඳින්න ඊට අදාළ වෙන යම් දෙයකට ආධ්‍යාත්මය මොකක්ද වෙන උපාදානෙ වෙන්න ඕන. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන අපිට කාමයන්ගෙන් වෙන් කළ මනස වැඩුව කියලා. ඒතර ඒකට ආධ්‍යාත්මය උපාදානෙ වෙන්න ඊට අදාළ චේතනා නිර්මාණය වෙලා ඊට අදාළ තැනකට උපතක් කරාගෙන යනවා. ඒ වගේම රූප ධ්‍යාන අතහැරලා දාලා ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤා විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංචායතනෙ මේ දේවල් වලට ආධ්‍යාත්මයි වඩන්න පටන් ගන්නකොට ඒ දේවල් වලට ආධ්‍යාත්මී ග්‍රහණය වෙලා චේතනා නිර්මාණය වෙනකොට ඒ ලෝකේ කරා ගෙනියන උපතක් කරා. මහ බෝසතාණන් වහන්සේ පුදුමයි අසිරිමත් පින්වත්. ඒ උතුම් සම්බුදුන වන පහළ වුණා. පෙර නොඇසු විරු උදාර ධර්මයක් පහළ වුණා. පෙර බුදුවරු කලින් කලට හොයාගන්නේ උදාර නුවණ පහළ වුණා. දැනගත් ආධ්‍යාත්මයේ තියෙන උපාදානයේ වෙන ස්වභාවය, ග්‍රහණය වෙන ස්වභාවය නිරුද්ධ වෙනකොට විපාක විඳින්න සකස් වෙන චේතනාව නිරුද්ධ වෙලා යනවා. සමුදය අවබෝධ කළා. නිරෝධය අවබෝධ කළා පින්වත්නි. ඊට දැන් මහ බෝසතාණන් වහන්සේ ආධ්‍යාත්මයට දැන් තමන්ගේ චිත්ත සංතානටම නැඹුරු වෙච්ච සතියක්, තමන්ගේ චිත්ත සංතානටම නැඹුරු වෙච්ච සම්පජානෙ නුවණ දැන් කිඳා බැසගෙන ආධ්‍යාත්මය හොයනවා. එහෙනම් මේ සසරකට ගෙනියන චේතනාව නිර්මාණය කළ දෙන ආධ්‍යාත්මික ග්‍රහණය වෙන ස්වභාවය හඳුනගත්තා. හඳුනගෙන හොයනවා ආධ්‍යාත්මී බාහිර දේට වේවා, ආධ්‍යාත්මී නිර්මාණය කරගන්න නෙක්ඛම්මයකට වේවා, බාහිර කාමයට වේවා, ආධ්‍යාත්මී නිර්මාණය කර නෙක්ඛම්මයකට වේවා. ග්‍රහණය වෙන්නේ කුමක් නිසාද? ග්‍රහණය වෙන්නේ කුමක් ඇති කල්ලිද? බලද්දී තමන්ගේ චිත්ත සංතාන තුළ අහුවෙනවා කුමක්ද? තෘෂ්ණාව කියන ස්වභාවය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍රාභිනන්දිනී කියන මෙන්න මේ වචන වලින් ඉස්මතු කරපු ස්වභාවය අපේ හිත ඇතුළේ තියෙන ස්වභාවයක්. මේ වචනෙන් ඉස්මතු කරපු මේ ස්වභාවය මොකද වෙන්නේ? වචනකින් තථාගතයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට දේශනා කරනවා. පුනර්භවය ඇති කරලා දෙනවා. ආස්වාදයෙන් ඇලිලා යනවා. යන තන සතුටින් පිළිගන්න ස්වභාවය තමන්ගේ චිත්ත සංතානයේ නිර්මාණය කළ දෙන්නේ හිත ඇතුළෙම තියෙන දෙයක් විසින්. කුමක්ද? තෘෂ්ණාව. හරි අසිරිමත් සම්බුදුන් වුණා. පෙර නොඇසු විරුදාමක අවබෝධ වුණා. ඒ වෙසක් සඳ කොතරම්නම් සුන්දර වෙන්නේ නැද්ද පින්වත්නි? බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයා සාදුකා නාද නංවමින් බලන් ඉන්න මොහොතක් උදා වෙනවා පින්වත්නි. අසංකේය කල්ප ගාන පිරු මහා පාරමී බලයක අසිරිය
දසමරුන් පරදවමින් ඒ සම්බුදු සිතේ ඇතිවෙන පටන් ගත්ත පින්වත් මේ ආකාරයට. දැන් සියලු ප්‍රශ්න වලට විසඳුම් ටික ටික තේරුම් අරගන්න. මේ අපේ ජීවිතේ තැවරෙන දුකට බාහිර ලෝකෙත් එක්ක රණ්ඩු සරුවල් කරගනිමින් ගහ මරා ගන්න ලෝකේ මහ බෝසතාණන් වහන්සේ එදා බෝධි මූලයේ ඇසතුරුක් සෙවනේ තමන්ගේ ආධ්‍යාත්මයෙන් නිවමින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සූපත් කරන උදාර අවබෝධ චිත්ත සංතානය ඇති වෙනවා. කුමක්ද ආධ්‍යාත්මය හටගන්න තෘෂ්ණා ආධ්‍යාත්මය තියෙනවා තෘෂ්ණාව කියලා දෙයක්. මේ තෘෂ්ණාවෙන් තමයි පුනර්භවය හදලා දෙන්නේ. ආයු උපතක් පිණිස ආධ්‍යාත්මය තුල කර්ම සකස් උපද්දලා දෙන්නේ කුමකින්ද? මේ තෘෂ්ණාව විසින්. මේ තෘෂ්ණාව නම් වූ ස්වභාවය ඔබේ හිතේ තියෙනවා. ඔබ මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් යුතු මේ සසරට ගැට ගහලා තියන්නේ ඔබේ ආධ්‍යාත්ම තුල හටගන්න තෘෂ්ණාව විසින්. තෘෂ්ණාව විසින්. ඒතර මහ බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා. එහෙනම් මේ ආධ්‍යාත්මය තුල තියෙන පුනර්භවය ඇති කළ දෙන යන යන තන සතුටින් පිළිගන්න යන යන තන ආස්වාදයෙන් ඇලී යන මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් මේ උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන ග්‍රහණය වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ග්‍රහණය වෙන ස්වභාවය නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? විපාක විඳීම පිණිස චේතනා සකස් වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. විපාක විඳීම පිණිස සකස් වෙන චේතනා සකස් වෙන ස්වභාවය නිරුද්ධ වෙද්දී මොකද වෙන්නේ? ආයත් උපතක් කරා යන්න දෙයක් නැහැ. මේ සොඳුරු අවබෝධය මහ බෝසතාණන් වහන්සේ ටික ටික ප්‍රඥාවෙන් මුහුකුරා යමින් ඇති වෙන පින්වත්නි. අසිරිමත්තේ සම්බුදු නුවණ. අසිරිමත්තේ සම්බුද්ධත්වය. ඒ නිසා පින්වත්නි ඇසතුරුකට නම වැටුණා. බෝධින් වහන්සේ කියලා. මේ උදාර අවබෝධය ඇති කළ දෙන්න ඇසතුරුක පිටුවහල් වෙච්ච නිසා. ඒ ඇසතුරුකට අද කියන්න පාවිච්චි කරන ඇසතුරුක කියලා නෙමෙයි. බෝධින් වහන්සේ අවබෝධය ඇති කළ දෙන්න උපකාර කළ නිසා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. විජය ඇති කළ දුන්න ඒ අවබෝධයෙන්. ඒ නිසා කියනවා විජයශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්ය සම්බුදු වෙලා සති 7ක් පුරාවට බෝධිය ඇසුරු කරගෙන පින්වත්නි වැඩ සිටියා අසිරිමත්. ඔබත් ඒ සම්බුද්ධත්වයේ සිහි කරමින් බෝධින් වහන්සේ ප්‍රදක්ෂිනා කරන්න. ඔබත් ඒ සම්බුද්ධත්වයේ සිහි කරමින් බෝධින් වහන්සේ දිහා බලාගෙන ඉන්න. ඔබත් ඒ සම්බුද්ධත්වයේ සිහි කරගෙන නල්ලත බව වන්දනා කරගන්න. පින්වත්නි බෝසතාණන් වහන්සේ ඊළඟට කල්පනා කළා දැන් ආධ්‍යාත්මේ මේ තෘෂ්ණාව නම් ස්වභාවය තේරුම් ගත්තා. තෘෂ්ණාව නිරුද්ධ වෙනකොට මේ සසර දුක නිරුද්ධ වෙලා යනක තේරුම් ගත්තා. ඊළඟ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ආධ්‍යාත්මයට තමන්ගේ චිත්තසංතානයට මේ පුනර්භවය ඇති කළ දෙන ස්වභාවයක් ඇති උනේ කොහොමද? එහෙම පුරුද්දක් ඇති උනේ. යන යන තැන සතුටින් පිළිගන්න ස්වභාවයක් තමන්ගේ චිත්තසංතානයේ ඇති උනේ කොහොමද? සතුටින් පිළිගන්න ස්වභාවය හිත ඇතුලේ නිර්මාණය වුණේ කොහොමද? තමන්ගේ හිත තුළට තෘෂ්ණා ගඟ සකස් වුණේ කොහොමද? කියලා සීකල බලද්දී හේතුව හම්බුණා. කොහොමද හේතුව? ඇහි ස්පර්ශයෙන් විඳිනකොට, කනේ ස්පර්ශයෙන් විඳිනකොට, නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට ආධ්‍යාත්මික තෘෂ්ණාව ඇති වෙනවා. දිවේ ස්පර්ශයෙන් රස විඳිනකොට රස තෘෂ්ණාව ඇති වෙනවා. ඇහි ස්පර්ශයෙන් රූප විඳිනකොට රූප පිළිගන්න තෘෂ්ණාව ඇති වෙනවා. කනේ ස්පර්ශයෙන් මුසපත් වෙලා ශබ්ද විඳිනකොට ශබ්ද කෙරෙහි ආධ්‍යාත්මික තෘෂ්ණාවක් උපදිනවා. නාසයේ ස්පර්ශයෙන් ගඳ සුවඳ විඳිනකොට ආධ්‍යාත්මික ගඳ සුවඳ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙලා. දිවේ ස්පර්ශයෙන් මුලා වෙලා රස විඳිනකොට රස තෘෂ්ණාව ඇති වෙලා හිතට. කයේ ස්පර්ශයෙන් මුසපත් වෙලා පහස විඳිනකොට පහස කෙරෙහි ආධ්‍යාත්මික තෘෂ්ණාව ඉපදිලා.
මනසේ ස්පර්ශයෙන් අරමුණු මුසපත් වෙලා රස විඳිනකොට මනස තුළ අරමුණු පිළිබඳ තෘෂ්ණාව ඇති වෙලා. එහෙනම් මේ ඒ ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? එතකොට මුසපත් වෙලා අවිද්‍යාව සයිකට කියනවා බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් පාවිච්චි කරනවා පින්වත්නි. කුමක්ද? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිනවා. ඒතර අපි අවිද්‍යාව සහගත කියන්නේ කුමක්ද පින්වත්නි? දැන් අපි ඇහින් රූපයක් දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳන් සතුටු වෙවි ඉන්නවා. ඒතර මේ සතුට හිතේ උපදිනව දන්නේත් නැහැ, පවතිනව දන්නේත් නැහැ, නැති වෙනව දන්නේත් නැහැ. අන්න එකට කියන මුසපත් වෙලා විඳිනවා. අන්න එකට කියන අවිද්‍යාව සහගතව විඳිනවා. ඒක ප්‍රකට වෙන්නේ අනිත්‍ය කියලා ප්‍රකට වෙන්නේ නැත්තේ පින්වත්නි. අපිට හිතට තේරෙන්නේ නැත්තේ. ඒ තේරෙන්නේ නැති ස්වභාවයට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා. ඇහි ස්පර්ශයෙන් විඳිනකොට පින්වත්නි මේ සැප විඳීම උපදිනකොට දන්නවනම්, සැප විඳීම ඉපදුනා කියලා දන්නවනම්, පවතිනවා කියලා දන්නවනම්, නැති වුණා කියලා දන්නවනම් අන්න අවිද්‍යාව නැති වෙන තැන. එහෙනම් මේ සත්‍යයේ ආධ්‍යාත්මය තුළ තෘෂ්ණාව මේ සපෝෂණය වෙන්නේ කුමක් නිසාද? ඒ අනිත්‍ය සංඥාව ප්‍රකට නැහැ. අනිත්‍ය සංඥාව ප්‍රකට නැති නිසා මොකද වෙන්නේ? ඒකෙන් සකස් වෙන්නේ දුකයි කියලා ප්‍රකට වෙන්නේ. දුක ප්‍රකට වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අනාත්මයි කියලා වසඟි පවත්වන්න බෑ කියලා ප්‍රකට වෙන්නේ. මහ බෝසතාණන් දැක්කා. එහෙනම් මේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිනකොට තමයි ආධ්‍යාත්මික තෘෂ්ණාව පෝෂණය වෙන්නේ. එහෙනම් ඒ විඳීම නිරුද්ධ නම් මොකද? විඳීම නිරුද්ධ වෙන්නේ කොහොමද පින්වත්නි? අර අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනකොට විඳීම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වූ විඳීමකින් යුතුවයි ඔහු විඳින්නේ. නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙනම් අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිද්දී තෘෂ්ණාව ඇති වෙනවා. ඒ විඳීම කෙරෙහි යම් අවිද්‍යාවක් ඇද්දී අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒ විඳීම නිරුද්ධ වෙනවා. අන්න විඳීම නිරුද්ධ වීමෙන් එහෙනම් මේ තෘෂ්ණාව නිරුද්ධ වෙනව නෙවද කියලා මහ බෝසතාණන් වහන්සේට සම්බුදු නුවණ පහළ වුණා පින්වත්නි. දැන් ඔබ උනක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ කිසි සිහි කල්පනාවක් නැතුව කඩපිල් මැදින් යනකොට යම් දෙයක් දිහා බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? බලාගෙන ඉඳලා යනකොට සතුටු වෙවි ඉඳලා යනකොට මෙන්න හිත ඇතුළට ඒක ගලන්න පටන් ගන්නවා. ගලන්න පටන් ගන්නවා. ටික ටික ඒකට ආසාවක් ඇති වෙන පටන් ගන්නවා. ඊළඟට බලන්න ඔබ සිහි කල්පනාවෙන් යම් කිසි දෙයක් හොඳට ඒ දිහා බලාගෙන ඉඳලා සිහි කල්පනාවෙන් එතන යන්න. එහෙම වෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? ආන්න එතකොට අර හිත ඇතුළට ඒ ගලන ස්වභාවය අඩු වෙලා යනවා. එහෙනම් මේ අසීහිය තමයි ඔක්කොටම ප්‍රශ්නේ කියලා මහ බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. ඊළඟ මහ බෝසතාණන් වහන්සේ බැලුවා එහෙනම් මේ තෘෂ්ණා ගඟ ගලන විදීමකට හේතුව කුමක්ද? තෘෂ්ණා ගඟ ගලන විදීමට හේතුව තමයි අවිද්‍යාව සහගත ස්පර්ශය. අවිද්‍යාව සහගත ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහි රූපය විඥාන එකතු වෙන අසීහියෙන් වෙන්නේ ඒක. කිසි සිහි කල්පනාවක් නැහැ. කනයි ශබ්දයි විඥාන එකතු වෙන උතර අසීහියෙන්. නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙන අසීහියෙන්. දිවයි රසය විඥාන එකතු වෙන කිසි සිහියක් කල්පනාවක් නැහැ. කයයි පහසයි විඥාන එකතු වෙන සිහි කල්පනාවක් නැහැ. මනසයි අරමුණේ විඥාන එකතු වෙන සිහි කල්පනාවක් නැහැ. සිහි කල්පනාවක් නැතුව එකතු වෙනවා, සිහි කල්පනාවක් නැතුව විඳිනවා. එතන මොකද වෙන්නේ? අන්න ඇතුලේ තෘෂ්ණාව පෝෂණය වෙනවා. එහෙනම් සමුදය හටගන්නේ අසීහියෙන්. ස්පර්ශ වෙලා අසීහියෙන් විඳිනකොට ආධ්‍යාත්ම තුළ තෘෂ්ණා ගඟ පෝෂණය වෙනවා. ඊළඟ මහ බෝසතාණන් වහන්සේ බැලුවා සිහියෙන් ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? අන්න විද්‍යාව පහළ වෙන්න පටන් ගන්නවා. මොකද්ද? සිහියෙන් නම් ඇහැයි රූපයි විඤ්ඤාණ සිහි කල්පනාවෙන් හොඳට ඉන්න වෙලාවක ඇහැයි රූපයි විඤ්ඤාණ එකතු වෙනකොට බලන්න. සිහි කල්පනාවෙන් හොඳට එකතු වෙලා තියෙන අවස්ථාවක සිහි කල්පනාවෙන්ම විඳිනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මයට ඒක හිත කාවදින්නේ. කාවදින ස්වභාවය අඩු වෙනවා. සිහි කල්පනාවෙන් එකතු වෙලා ඉන්නකොට පින්වත්නි සතුටක් ඉපදුනා නම් ඉපදුණු බව තේරෙනවා. පවතිනවා නම් පවතින බව තේරෙනවා. නැති වෙනකොට නැති වෙනවා කියලා තේරෙනවා. එහෙම තේරෙනකොට මොකද වෙන්නේ? ඒ අනිත්‍ය වූ විඳීමකට හිත ග්‍රහණය වෙන්නේ නැතු යනවා. ග්‍රහණය වෙන්නේ නැතු යනවා. ඒතර මහ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කළා. එහෙනම් මේ අවිද්‍යාව සහගත ස්පර්ශයකින් තමයි විඳිනකොට තෘෂ්ණාව පෝෂණය වෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශයම ඉතුරු නැතුව
සති සම්පජන්නේ පිහිටලා විද්‍යාව පහළ කරගෙන වාසය කරද්දී මොකද මේ ස්පර්ශේ නිරුද්ධ වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? විදීම් නිරුද්ධයි. ඒ විදීම් වලට මේ ආස්වාදයෙන් බැස ගැනීමක් වෙන්නේ. විදීම් නිරුද්ධයි. විදීම් නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාවක් පෝෂණය වෙන්නේ. සමුදය අවබෝධ කළා. නිරුද්ධ වීම අවබෝධ කළා පින්වත්නි. ඊළඟ මහ බෝසතාණන් වහන්සේ දැන් හොයනවා එහෙනම් ස්පර්ශයට හේතුව කුමක්ද? තෘෂ්ණාව පෝෂණය කළ දෙන මේ අවිද්‍යාව සහගත ස්පර්ශයකට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි කුමක්ද? ඇස. ඇහි රූපයි විඥාන එකතු වෙන්නේ ඇසක් ලැබිච්ච නිසා. කනයි ශබ්දයි විඥාන එකතු වෙන්නේ කනක් ලැබිච්ච නිසා. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙන්නේ නාසය ලැබිච්ච නිසා. දිවයි රසයයි විඥාන එකතු වෙන්නේ දිවක් ලැබිච්ච නිසා. කයයි පහසයි විඥාන එකතු වෙන්නේ කයක් ලැබිච්ච නිසා. මනසයි අරමුණේ විඥාන එකතු වෙන්නේ මනසක් ලැබිච්ච නිසා. අපිට දැන් ආයතන 6 ලැබිලා තියෙනවා. ලැබිච්ච නිසා ඇහැ රූපය විඥාන එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මුලා වෙලා ඔන්න මුලා වෙලා දැන් තමයි එකතු වෙන්නේ. මුලා වෙලා එකතු වෙලා ඉනකොට හිතට සතුටක් ඇති වෙනවා. අර සතුටකින්දා බහිනෝ හිත. ගැට ගැහෙනෝ හිත. හැබැයි ගැට ගැහෙන්නේ කොමන දෙයකට? අනිත්‍ය වෙලාම යන දෙයකටමයි. අනිත්‍ය වෙලා යන දෙයකටමයි ආධ්‍යාත්මික ගැට ගැහෙන්නේ. අනිත්‍ය වෙලා යන දෙයකට ගැට ගැහෙනකොට ඒ දේ අනිත්‍ය වෙද්දි මොකද වෙන්නේ? හිත ශෝක කරනවා. දැන් බලන්න ඔන්න අපිට තරුණ කාලේ ලස්සන රූපයක් තියෙනවා. ඒ තරුණ කාලේ ලස්සන රූපෙට අපි දැන් ඕකේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න නැතුව අපි ඕකට ආස්වාදයෙන් අපි හිටියොත් බැඳි සතුටු වී ඉන්න මොකද වෙන්නේ? හිත ඒකට ආස කරනවා. තමන්ගේ රූපෙටම තමන් හිත ආස කරනවා. බැස ගන්නවා. ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න නැති නිසා ඒක සිද්ධ වෙන්නේ. ඒතර කාලයක් යනකොට ඒ රූපේ ජරාවටපත් වෙනකොට ලෙඩ වෙනකොට මරණාසන්න වෙනකොට මුදන හිත ගිනි ගන්නවා. ඇයි කුමක් නිසාද? අනිත්‍ය ස්වභාවය සිහිනු කර අර රූපේ ආස්වාද සිහි කර මුසපත් වෙලා හිටපු නිසා. මහ බෝසතාණන් තේරුම් ගත්තේ නම් මේ ආයතන ටික ලැබිච්ච නිසා තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශයක් නිසා තමයි විඳිද්දි තමයි මේ ආධ්‍යාත්ම තුළ තෘෂ්ණාවෙන් ගැට ගැහි යන්නේ කියන මහා ප්‍රඥාව පහළ වුණා පින්වත්නි. ඊළඟ මහ බෝසතාණන් වහන්සේ බලනවා දැන් එහෙනම් මේ ආයතන 6 ඇස පවතින්නේ කුමක් නිසාද? කන පවතින්නේ කුමක් නිසාද? නාසය පවතින්නේ කුමක් නිසාද? දිව පවතින්නේ කුමක් නිසාද? ඉතින් ඇහැ රූපයි විඥාන එකතු වෙනකොට තමයි මෙන්න මේ ඔක්කොම ප්‍රශ්න ටික සිද්ධ වෙන්නේ පින්වත්නි. සමහර දේශනාවල විස්තර කරනවා මේ මනාකොට සියලු දුක් හටගන්න හේතුවක් විදිහට කියනවා නම් ස්පර්ශයයි කියන කෙටියෙන් කියනවා. ස්පර්ශයයි කියනවා. එහෙනම් අපිට ලැබිලා තියෙන පින්වත්නි ස්පර්ශ ආයතන 6ක්. ස්පර්ශ ආයතන 6ක්. එහෙනම් මේ ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කළා කුමක්ද මේ? ඇස සකස් පවතින්නේ කුමක් නිසාද? ඇස ඇති වෙන්නේ කුමක් ඇති කල්ලිද? බෝසතාණන් වහන්සේ කල්පනා කළා ඇස ඇති වෙන්නේ නාම රූප ඇති කල්ලි. ඇස ඇති වෙන්නේ කුමක් ඇති කල්ලිද පින්වත්නි? නාමයි රූපයි කියන දෙකේම එකතු වෙන තමයි ඇස උපදින්නේ. ඇස නැමැති ආයතනෙ උපදින්නේ එතකොට එකක හේතුවකින් නෙමෙයි. රූප කියන්නේ සතර මහා ධාතු හතර. දැන් ඔබ බලන්න ඔබේ ඇස. ඔබේ ඇස නිර්මාණය වෙලා තියෙන නාම කියන කොටසෙනුයි රූප කියන කොටස දෙකේම එකතු වෙයි. රූපේ තමයි ඔබේ සතරම පඨවි ධාතු ඔබේ ශරීරයේ තියෙන. ඔබේ ශරීරයේ තියෙන ආපෝ ධාතු, ඔබේ ශරීරයේ තියෙන තේජෝ ධාතු, ඔබේ ශරීරයේ තියෙන වායෝ ධාතු සතර මහා ධාතු හතර. ඒතර මේ සතර මහා ධාතු හතර පවතිනකන් ඔබේ මසස පවතිනවා. ඒ සතර මහා ධාතු හතර යම් කිසි දවසක කුණු වෙලා මහ පොළොවට එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔබේ ඇස ඉවරයි. මේ ඇසත් ඉවරයි. සියලු ලෝක සත්‍යයන්ගේ ඇස ඉවරයි. සතර මහා ධාතු හතරේ ක්‍රියාකාරීත්වය ඕන ඇස ප්‍රකෘති වෙලා පවතී. ඒ විතරක් නෙමෙයි. සතර මහා ධාතු හතර නම් පින්වත්නි මේ මලමිණි එකක් පවතිනවා. හැබැයි ඇස වැඩ කරන්නේ. ඇස නැමැති ආයතනෙ වැඩ කරන්නේ. ඇස නැමැති ආයතන වැඩ කරන්න
සිතේ සම්බන්ධයකුත් තියෙන්න ඕන. විඥානේ සම්බන්ධයක් තියෙන්න ඕන. ඒ විඥානේ කොහොමද සම්බන්ධ වෙන්න ඕන? මෙන්න මෙහෙම. ඒ නාම කියලා කියන්නේ ඒකයි පින්වත්නි. ඔබේ ඇස වැඩ කරන්න නම් මේ වෙලාවේ හොඳට බලන්න දැන්. ඇසේ ස්පර්ශයෙන් යම් දෙයක් විඳිනකොට ඇස නැමැති ආයතන වැඩ කරනවා. ඇසේ යමක් හඳුනගනිමින් පවතිනකොට ඇස නැමැති ආයතන වැඩ කරනවා. රූප පිළිබඳ චේතනාවක් ක්‍රියාත්මක වෙලා තියෙනකොට ඇස නැමැති ආයතනෙ වැඩ කරනවා. ඇසයි රූපයි විඥානය එකතු වෙලා පවතිනකොට ඇස නැමැති ආයතනෙ වැඩ කරනවා. ඔබේ මනස ක්‍රියාකාරීත්වය ඇසට යොමු වෙලා තියෙනකොට ඇස නැමැති ආයතන වැඩ කරනවා. එක දවසක් එක බ්‍රාහ්මණයෙක් උන්නාභ කියන බ්‍රාහ්මණය ලස්සන ප්‍රශ්නයක් අහනවා. මම ඒක විස්තර වශයෙන් කියන්න විදියක් නෑ. මේ ඒක අහනවා මේ ආයතන 6ට මුල් වෙන්නේ කොහොමද? ආයතන 5ට මුල් වෙන්නේ මනසයි කියනවා. ඇසට මුල් වෙන්නේ මනස. මනසේ ක්‍රියාකාරීත්වය එන්න ඕන. ඇස නැමැති ආයතනෙ වැඩ කරන්න. ඇස නැමැති ආයතනෙ වැඩ කරන්න. දැන් ඔබ හොඳට දැන් මේ ඇසට මනසේ අවධානය හොඳට යොමු වෙලා තියෙනවා නම් පින්වත් මොකද වෙන්නේ? මේ රූපත් පේනවා. සමහරලාට හොඳට බලන්න ධර්ම දේශනාවට හොඳට කන් යොමාගෙන මනස හොඳට ක්‍රියාත්මක වෙලා නම් තියෙන කනට කවුරු කෙනෙක් සමහරට අඬ ගහලා ඔබ දන්නේ නැහැ. ඇයි? මානසිකාරය තිබිලා නැහැ ඒකට. මානසිකාරය තියලා තියෙන මෙතෙන්ට. එහෙනම් මානසික ක්‍රියාකාරීත්වය උනේ එහෙනම් මේ නාම කියන කොටසට අයිති කුමක්ද? තමන්ගේ මේ මොහොතේ ඇසට යොමු වෙලා තියෙන මානසිකාරය නාමයට අයිති. මානසිකාරයත් එක්කම තමන්ගේ ඇසයි රූපයි විඥානය දෙක එකතු වෙලා තියෙනවා. ඒක නාමයට අයිති. එතකොට ඒකත් එක තමයි මේ විඳින්නේ ඔබ දැන්. ඒක නාමයට අයිති. ඇසේ ස්පර්ශයෙන් විඳිනවා. රූප හඳුන ගන්නවා. ඒක නාමයට අයිති. රූප පිළිබඳ චේතනාවක් තියෙනවා. නාමයට අයිති. බලන්නට ඇසේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ නාම කොටස ක්‍රියාකාරීත්වය තුනට සතර මහා ධාතු ක්‍රියාකාරීත්වය තෝරන. අන්නේදා මහ බෝසතාණන් අතර මේ නුවණ පහළ වුණා. ඇස නැමැති ආයතනේ පවතින්නේ නාම රූප පවතිනකම් විතරයි. සමුදය අවබෝධ කළා. ආයතනයන්ගේ සමුදය අවබෝධ කළා. ආයතනයන්ගේ නිරෝධය කුමක්ද? නාම රූප නැති වෙති. ඇස නැමැති ආයතන නැති වෙලා යනවා. නාම රූප නැති වෙනකොට කන නැමැති ආයතන නැති වෙලා යනවා. නාම රූප උපදිනකොට උපදිනව නැති වෙද්දි නැති වෙලා යනවා. නිරුද්ධ වෙද්දි මොකද වෙන්නේ? නිරුද්ධ වෙද්දි නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙන්නේ කවදද පින්වත්නි? නාම රූප වල යථා ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙච්ච දවසට නාම රූප නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මහ බෝසතාණන් කල්පනා කළා මේ නාම රූප වලට හේතුව කුමක්ද? නාම රූප පවතින කුමක් ඇති කල්ලිද? නාම රූප නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? මහ බෝසතාණන්ට අවබෝධ වුණා නාම රූප පවතින්නේ විඥානයේ මේ කයත් එක්ක බැඳලා තියෙනකම් විතරයි. ඔබට ඇසින් යමක් විඳින්න පුළුවන්කම තියෙන්නේ, හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ, චේතනාවක් ක්‍රියාත්මක වෙන්නේ, ඇහැයි රූපයි විඥානයයි එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ, ඇසට මානසිකාරය යොමු වෙලා පවතින්නේ, ওই සතර මහා ධාතු හතර ක්‍රියාකාරීත්වය පවතින ওই කයත් එක්ක බැඳිච්ච විඥානී ක්‍රියාකාරීත්වය පවතිනකම් විතරයි. විඥානී ක්‍රියාකාරීත්වය කයින් නැති වෙලා යයිද? ඔබට ඇසින් යමක් විඳින්න බෑ, හඳුන ගන්න බෑ. චේතනා පහළවීමක් නැහැ. ස්පර්ශයක් නැහැ. මානසිකාරයක් නැහැ. සතර මහා ධාතු හතරත් උපරිම සතියක් දෙකක් කුණු වෙලා පඨවි කොටසට මහ පොළොවට එකතු වෙයි. ආපෝ කොටස ජලයට එකතු වෙයි. තේජෝ කොටස තේජෝ ධාතුවට එකතු වෙයි. වායෝ කොටස අවකාශයට එකතු වෙලා යයි පින්වත්නි. විඥානෙත් එක්ක තමයි තියෙන්නේ. ඊළඟ මහ බෝසතාණන් කල්පනා කළා විඥානේ නැති වෙච්ච දවසට නාම රූප ක්‍රියාකාරීත්වය නැහැ. මහ බෝසතාණන් බැලුවා ඊළඟට විඥානේ පවතින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? විඥානේ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? අන්න දැක්කා. විඥානේ ආයි පවතින්නේ නාම රූප ඇසුරු කරගෙනමයි. නාම රූප පවතිනවා විඥානය ඇසුරු කරගෙන. ඒ විඥානේ ආයයි සකස් වෙවි යනවා නාම රූප ඇසුරු පෝෂණය කර කර. නාම රූප පවතිනවා විඥානය ඇසුරු කරගෙන නාම රූප වලින් නැවතත් පෝෂණය වෙවි. ඒ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධකමද තියෙන්නේ. විඥානේ නැවතත් පෝෂණය කරන විඳිද්දි විඥානේ පෝෂණය වෙනවා.
හඳුනගන්න තමන්ගේ විඤ්ඤාණයම නැවත නැවත ඊට අදාළව පෝෂණය කරනවා. චේතනා පහල කරන්න ඊට අදාළව විඤ්ඤාණය පෝෂණය කරනවා. යමක් ස්පර්ශ වෙන්න ඊට අදාළව විඤ්ඤාණය පෝෂණය වෙනවා. යමක් මානසිකාරය වෙන්න ඊට අදාළ විඤ්ඤාණය පෝෂණය වෙනවා. පින්වත්නි. හරි පුදුමයි. ඉතින් මහ බෝසතාණන් වහන්සේ දා බෝධි මූලයේ දකින්න පින්වත්නි මේ නගර කියන සූත්‍ර පින්වත්නි මම කෙටියෙන් ඔබට විස්තර කළේ. මොකද අපිට පැයක් වගේ පුංචි කාලයක් තුළ මීටර දීර්ඝ විස්තරයක් අපිට ගන්න බෑ. අපි දහම් කටපතේ දේශනා 13ක් ඔස්සේ පින්වත්නි පටිසමුප්පාදේ කතා කළා. ඒතකොට පින්වත්නි අන්න එදා මහ බෝසතාණන් වහන්සේ මේක තමයි දුකේ සමුදය, මේක තමයි දුකේ නිරෝධය කියලා මහ බෝසතාණන් වහන්සේට පෙර නොඇසු විරු මේ උදාර සම්බුදු නුවණේ මේ උදාර ධර්මයේ ධම්මස පහළ වුණා. ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා පින්වත්නි. ආලෝකය පහළ වුණා. මේ උතුම් තෙමගුල සමරන වෙසක් පුන් පොහොය දවස එවන් අසිරිමත් වූ පෙර නොඇසු විරු ධාමක පහළවීමක් සිදු වෙච්ච දවසක් පින්වත්නි. බලන්නේ වෙසක් පුන් පොහොය උදා වෙද්දී පරිසරය කොච්චර සුන්දරවත් කළාද කියලා. ගහකොළවල මල් පිරිලා, වැස්සෙන් තෙත් වෙලා පරිසරය. සතුන්ගේ මිහිරි නාදයෙන් පරිසරයේ සුන්දර වෙලා. ඒ සුන්දර උදාර දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන ඒ උදාර අවබෝධය ඇති කළ දුන්නු උදාර වෙසක් දිනය සිත් පිට නැති මහ පොළොවත් අවකාශය සතුටින් පිළිගන්නවා පින්වත්නි. හරි අසිරිමත්. ඒ නගර සූත්‍රයේ හරි ලස්සන උපමාවක් කියනවා මේකට. හරි ආශ්චර්යයි. ඉතින් මේ යම් කිසි කෙනෙක් මේ කැලේක ඇවිදගෙන යනකොට පුරාණ නගරයක් දකින්නවා කියනවා. දැකලා ඊට රජතුමාට ගිහින් කියනවා. රජතුමා මේ නගරේ ආපහු අසස්ත්‍රීක කරලා ගොඩනගලා ගන්නවා කියනවා. ඒ වගේ තමයි කියනවා පෙර බුදුවරු පාවිච්චි කරපු නගරයක් කියනවා මේ. කාලයේ වැලිතලාවෙන් කැලෑ වැදිලා ආයි ගෞතම නම් වූ අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒ පුරාණ නගරේ හොයාගෙන සමෘද්ධිමත් කරනවා කියනවා. ඒ මාවත කුමද්දේ පුරාණ නගරට යන ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන පුරාණ බුදුවරුත් ගමන් කළ පුරාණ පාරක් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔබට මතක ඇති අපි දහම් කැඩපතේ දේශනායි 10ක් 12ක් උස්සේ අපි කතා කළා මේ උදාර්මී මාර්ගය, මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව. බුදුරජාණන් දේශනා කරන මං මේ මාර්ගයේ ගමන් කළා පින්වත් මහණෙනි. මං මේ මාර්ගයේ ගමන් කරද්දී ජරා මරණ අවබෝධ කළා පින්වත් මහණෙනි. ඉපදීම අවබෝධ කළා පින්වත් මහණෙනි. භවය අවබෝධ කළා පින්වත් මහණෙනි. උපාදානය අවබෝධ කළා පින්වත් මහණෙනි. තෘෂ්ණාව අවබෝධ කළා. විඳීම අවබෝධ කළා. ස්පර්ශය අවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි මම ආයතන අවබෝධ කළා. නාම රූප අවබෝධ කළා. විඥානය අවබෝධ කළා පින්වත්නි. සමුදයත් අවබෝධ කළා පින්වත් මහණෙනි. මා නිරුද්ධ වීමත් අවබෝධ කළා පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි මම මේ විදිහට අවබෝධ කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේක ප්‍රකාශ කළා පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි ඉතින් මේ බඹසර දැන් සමෘද්ධිමත් වෙලා තියෙනවා. 2566ක් වෙද්දි ඒ බඹසර දෙව් මිනිස් ලෝකයේ අතර කතා වෙනවා පින්වත්නි. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ දා වෙසක් සඳ නැගී යෙද්දි පහළ වුණු උතුම් සම්බුදු නුවණ ගැන සාදුකාර දෙමින් සතුටු වෙන්න. එයයි උතුම් ශ්‍රී සම්බුද්ධත්වය වෙන කිසිවක් නොවේ. සම්බුද්ධත්වයේ ඒ අයුරින් ඔබ අදහාගන්නේ නම් ඔබට සරණ තියෙනවා. සම්බුද්ධත්වයේ ඒ අයුරින් අදහාගන්නේ නම් ඔබට රැකවරණය තියෙනවා. ඒ නිසා සම්බුද්ධත්වයේ ඒ අයුරින් තේරුම් අරගෙන අදහාගෙන මේ සසුනේ නියම පිළිසරණ ලබන්නට ඔබ සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින විස්මිත සම්බුදු නුවණ ධර්ම දේශනාව සඳහා
බැතිවර දායකත්වය දරන්නේ සිංහවිලා ගල්වල පාර පොතානීගම අනුරාධපුර ලිපිනේ පදිංචි පින්වත් ඩී.බී. ජයසිංහ පින්වත් මහත්මයා සහ ඊයේ රූපවතී පින්බර මාතාව ඇතුළු පවුලේ සියලු දෙනායක රාශිය වෙලා තමයි මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරම් රජදරුවන්, සිම්පත් දිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට, ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවියන්ට, ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මිය පරලෝකීය පීටර් ජයසිංහ, ඒ වගේම ජොසලින් ජයසිංහ, වීරසිංහ, එමලින් නෝනා යන දෙපාර්ශවයේම දෙමව්පියන්ට, ඒ වගේම බර්ටස්, එලියන්, ඒ වගේම පියසේන, බන්දුමති යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂී සටහන් කළ තියෙන අනුරාධපුර පොතානීගම ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සූපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින සිංහවිලා ගල්වල පාර පොතානීගම අනුරාධපුර ලිපිනේ පදිංචි පින්වත් ඩී.බී. ජයසිංහ මහත්මයාගේ 2022 තුන්වෙනි මාසේ 10 වන දිනට යෙදුණු 80 වන ජන්මදින නිමිත්තෙන් සිත් පැතීම පිණිසද, ඒ වගේම 2022 4/18 වන දිනට යෙදෙන ඊයේ රූපවතී පින්බර මාතාවගේ 74 වන ජන්මදින නිමිත්තෙන් එම පින්බර මාතාවට සිත් පැතීම පිණිස තමයි විශේෂයෙන් මේ ධර්ම දේශනා කරන්න. ඉතින් මේ පින්බර දෙපළට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින දරුමුණුමුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. අපොස්සාපල විභාගයට පෙනී සිටින මොවිඳු ලෝචන පින්බර මුණුපුරට මේ පින් අනුමෝදන් වේවා. ඒ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ශ්‍රද්ධා මාධ්‍යාලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් සදහැසිතින් උපකාර කරන සියලු දෙනාටමත්, කුඩා කළ සිට උපකාර කළා වූ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාස්ත්‍රනික කටයුතු සුවසේ කරන්නට මේ පින් එකසේ හේතු වාසනා වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය